පුතේ තිත් ගුණිතයේ ගුණ යටතේ 7 වෙනි ගුණය අපි මෙහෙම ඉගෙන ගමු. 7 වෙනි ගුණය. අපි දෛශික දෙකක් ගන්නවා මේ විදිහට. දෛශික දෙකක් අරගෙන හැබැයි මේ දෛශික දෙක ලම්බකයි. එකිනෙකට ලම්බක දෛශික දෙකක් ගන්නවා. OA දෛශිකයේ සිම්පල් A OB දෛශිකයේ සිම්පල් B කියලා ගන්නවා. මේ කෝණය 90යි. දෛශික දෙක අතර කෝණය 90යි. එහෙම වුණොත් තිත් ගුණිතය බිඳුවක් වෙනවා. තිත් ගුණිතය බිඳුවයි. එහෙනම් මට මෙතන කියා දෙන්න ඕනම දේ තමයි කිසියම් දෛශික දෙකක් එකිනෙකට ලම්බක වෙනවා නම් තිත් ගුණිතය ශූන්‍ය වෙනවා කියන එක. එහෙනම් ලියන්න මෙහෙම 7 වෙනි ගුණය. හොඳේ අංක 7 කියලා දාලා ලියන්න. A සහ B දෛශික දෙක එකිනෙකට ලම්බක වේ නම් A සහ B දෛශික දෙක එකිනෙකට ලම්බක වේ නම් A සහ B දෛශික දෙක එකිනෙකට ලම්බක වේ නම් ඒවයි තිත් ගුණිතය ශූන්‍ය වේ. ඒවයි තිත් ගුණිතය ශූන්‍ය වේ. තිත් ගුණිතය ශූන්‍ය වේ. රූපය අඳින්න මේ ටික ලකුණු කරගන්න. ලකුණු කරාද? මේක සාධනය කරමුද එහෙනම්? මේ බලන්න සාධනය. සාධනය බලා ගන්න. මෙතන A තිත B සමානයි A ගේ මාපාංක B ගේ මාපාංක cos θ. ඕකනේ සූත්‍රය. ඒතර AB θ වෙනුවට දානවා cos 90. cos 90 cos 90 බිඳුවයි. cos 90 බිඳුව නිසා මේ පැත්ත බිඳුව වෙනවා. මෙන්න අපි ඔප්පු කරා. ලියා ගන්න පුතේ මේක සාධනය කියලා දාලා. මේ බලන්න දැන් මේ ප්‍රතිඵලය විභාග ගණන් හදන්න සෑහෙන වැදගත්. මේ තිත් ගුණිතය බිඳුවයි කියලා ගන්න ලම්බක වෙනකොට තිත් ගුණිතය බිඳුවයි කියලා අරගෙන ඒ තියරි පොයින්ට් එකෙන් සෑහෙන විභාග ගණන් ගොඩක් ගණන් හදනකොට අපිට වැදගත් වෙනවා. එතකොට මම මේක දානවා පුතේ ස්පෙෂල් නෝට් කියලා එකක් මෙන්න මෙහෙම. ස්පෙෂල් නෝට්. මේ ස්පෙෂල් නෝට් එකේදී මම පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙම එකක්. සරල රේඛා දෙකක් තියෙනවා කියලා හිතනවා මම. ඡේදනය වෙන සරල රේඛා දෙකක් තියෙනවා. එක සරල රේඛාවක් AB අනිත් එක CD. දැන් අපට ඕන වෙනවා ඡේදන කෝණය. කියන්නේ මේ සරල රේඛා දෙක ලම්බකයි කියලා ඔප්පු කරන්න ඕන වෙනවා. මොකක් හරි සරල රේඛා දෙකක් ලම්බකයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය වුණොත් ඔයා මොකක්ද දන්නවද කරන්න ඕන? මේ එක සරල රේඛාවකට දාගන්න දෛශිකයක් AB කියලා. දැන් මේක හැරෙට AB. මේකට දාගන්නවා දෛශිකයක් CD කියලා. මේ තියෙන දෛශික දෙක අතර කොනේ θීටා. මට දෛශික ඇසුරෙන් මේ සරල රේඛා දෙක ලම්බකයි කියලා ඔප්පු කරන්න ඕන. එහෙනම් ඔයා මොකක්ද දන්නවද කරන්න ඕන? මෙහෙම දෛශික දෙකක් යොදාගෙන මේ දෙන්නගේ තිත් ගුණිතය හොයාගන්න. මේ දෙන්නගේ තිත් ගුණිතය බිඳුව වුණොත් බිඳුව නම් බිඳුව බව පෙන්වූ විටදී AB සරල රේඛාව ලම්බකයි CD බව තීරණය කළ හැකිය. තීරණය කළ හැකිය. පැහැදිලිද කියන දේ? එහෙනම් දෛශික ඇසුරින් කිසියම් සරල රේඛා දෙකක් ලම්බකයි කියලා ඔප්පු කරන්න වට අවශ්‍ය නම් එක සරල රේඛාවකට දාන්න දෛශිකයක් අනිත් සරල රේඛාවට දෛශිකයක් දාගන්න මේ දෙන්නගේ තිත් ගුණිතය බිඳුවයි කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඒතර ඔයා හයි කොහොමද එහෙම ඔප්පු කරන්නේ කියලා.
ඒ ඔප්පු කිරීමට අවශ්‍ය උදව් ටික ගාන ඇතුළේ ඒගොල්ලෝ කරනවා. තිත්ගුණිතේ බිඳුවයි කියලා ඔප්පු කරගන්න අවශ්‍ය මූලික දැනුම ඒගොල්ලෝ ඒ දත්ත විදියට ගාන ඇතුළේ දෙනවා. ඒ නිසා බෑවින් දෙයක් නැහැ. එහෙනම් තිත්ගුණිතේ බිඳුවයි කියලා පෙන්නුවොත් මේ සරල රේඛා දෙක ලම්බකයි කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. එහෙනම් ලියන්න මෙහෙම ස්පෙෂල් නෝට් එක කියලා ඔහම දාලා ලියන්න මෙහෙම කිසියම් සරල රේඛා දෙකක් එකිනෙකට ලම්බක වන බව දෛශික ඇසුරින් පෙන්වීමට අවශ්‍ය නම් ඔබ විසින් කළ යුතු වන්නේ එම සරල රේඛා දෙකට දෛශික දෙකක් යොදා ඒවැයි තිත්ගුණිතය ශූන්‍ය වන බව දී ඇති දත්ත ඇසුරින් පෙන්වීමයි. පුතේ මේ බෝඩ් එකේ තියෙන ටික මේ ටික සටහන් කරගන්න. පුතේ මේකේ 8 වෙනි ගතිගුණය තමයි මෙන්න මේක. AB කියලා දෛශිකයක් තියෙනවා. මම මේක ගන්නවා සිම්පල් A කියලා. මෙයාගෙම තිත්ගුණිත ගන්නවා. ඒ කියන්නේ ඒතිතේ සමාන වෙනවා පුතේ ඒ දෛශිකයේ මාපාංකයේ වර්ගයට සමාන වෙනවා. මේකත් විභාගෙදී සාධනය කරන දැනගන්න ඕන. මේකත් වැදගත්ම එකක්. මේකත් හරි වැදගත්. 8 වෙනි කාරණාව ලියා ගන්න පුතේ ඔහම. බලමු සාධනය කළ මෙහෙම. මේ බලන සාධනය. ඒතිත ඒ කියලා කියන්නේ මොකද්ද සූත්‍රය? ඒකේ මාපාංක නැවත සැරයක් ඒකේ මාපාංක cos θ. ඔහොමනේ යන්නේ වැටෙන්නේ. ඒතකොට ඒකේ මාපාංකේ වර්ගය cos බිඳුව නේද? අයි එකම දෛශිකනේ. එකක් උඩ එකක් ගන්නකොට කෝණේ බිඳුවයිනේ cos බිඳුවයි. cos බිඳුව එකයි. එතකොට ඒකේ අංකේ වර්ගයක් එනවා. ඒතිතේ අවබෝධයි නේද? ඔහම එන්නේ හොඳේ. ඒතිතේ ඔය විදිහට එනවා. හදා ගන්න එහෙනම් ටක් ගාලා.
මේ බලන්න ස්පෙෂල් නෝට් එක දාන්න. ස්පෙෂල් නෝට් කියලා දාන්න. ස්පෙෂල් නෝට්. අහගන්න දරුවෝ. මෙන්න මේකයි වැඩේ. හොඳට අහගන්න. ගණන් හදනකොට මෙන්න මේ ප්‍රතිඵල ටික හරිම වැදගත් වෙනවා. ඒ තිතේ සමාන වෙනවා ඒගේ මාපාංකයේ වර්ගයට. මේ පැත්තටත් මේ ප්‍රතිඵලය මතක තියාගෙන ඉන්න ඕන, පිටිපස්සේ ඉඳලා ඉස්සරහටත් මතක තියාගෙන ඉන්න ඕන. දෙපැත්තටම මේ ප්‍රතිඵලය පුළුවන් වෙන්න ඕන. එතකොට මේකෙන් අපි ගන්න වාසිය තියෙනවා එකක්. මෙන්න මෙහෙම හිතන්න. මේකෙන් ලැබෙන ප්‍රතිඵලයක් ඔන්න අහගන්න. අපි හිතමු A ධන B ගේ මාපාංකයේ වර්ගය කියලා හිතන්න. A ධන B ගේ මාපාංකයේ වර්ගය. එතකොට මේක වගේ නෙමේ. A ධන B කියන්නේ මෙතෙන්ට ගැලපෙන්නේ. එතකොට මේ මාපාංකයේ වර්ගය දැන් මෙයාගේ ඇතුලේ ඉන්නවා නම් මාපාංක ඇතුලේ සිම්පල් A තියෙනවා නම් ඒක ලියන්නේ A තිත A කියලානේ. එහෙනම් මාපාංක ඇතුලේ ඉන්නේ A ධන B. එහෙනම් මේක ලියත හැකි A ධන B තිත A ධන B කියලා. ඉන්පස්සේ මේක සොලු කරත හැකි මෙහෙම අවශ්‍ය නම් A තිත A තිත A ප්‍රසාරණයක් මේ කරන්න. A තිත B තිත B ධන B තිත A තිත A තිත B ඔන්න ආයිසරයක් හම්බ වෙනවා පුතේ. A තිත A කියන්නේ ඒගේ මාපාංකයේ වර්ගය දාත හැකිනේ. මේ මෙතන කියන්නේ මේ A තිත A කියන්නේ ඒගේ මාපාංකයේ වර්ගය. දැන් ඕගොල්ලෝ දන්නවා A තිත B සමාන වෙනවා B තිත Aට. දෙපැත්ත මාරුනට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතන ලියත හැකි දෙගුණයක් A තිත B. මෙතන B ගේ මාපාංකයේ වර්ගය. ඔය විදිහෙන් අවබෝධයිද? මෙන්න තව එකක්. මෙහෙම හිතන්න. A ඍණ B ගේ මාපාංකයේ වර්ගය කියලා හිතන්න. එහෙනම් කිසියම් කෙනෙක්ගේ මාපාංකයේ වර්ගය කියන්නේ ඇතුලින් එක්කෙනා තිත ඇතුලින් එක්කෙනා. A ඍණ B තිත A ඍණ B. අවශ්‍ය නම් මේක ප්‍රසාරණය කරත හැකි මෙහෙම. A තිත A ඍණ A තිත B. ඊට පස්සේ ඍණ B තිත A. ඊට පස්සේ ඍණයි ඍණයි ධන B තිත B. එතන මෙතන එනවා A තිත A කියන්නේ ඒකේ මාපාංකයේ වර්ගය. මුන්දෙන් එකතු කරාම ඍණ දෙක වාරයක් A තිත B. මෙතන එනවා B ගේ මාපාංකයේ වර්ගය. අන්න එහෙම ප්‍රසාරණය කරන්න පුළුවන්. දැන් අපි හිතමු තව එකක් මෙහෙම ගන්න. මේ බලන්න තව එකක් මම දානවා මේකේ ප්‍රතිඵලයක්. අපි හිතමු A ධන 2යි B ගේ මාපාංකයේ වර්ගය. ඒත් අර වගේමයි හොඳේ. A ධන 2යි B තිත A ධන 2යි B කියලා ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා වගේම ප්‍රසාරණ ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේ මේකටත් ප්‍රසාරණ ලියන්න පුළුවන්. අපි ඕන ලියමු. A තිත A ධන 2 වාරයක් A තිත B ඊට පස්සේ මෙතන 2 වාරයක් B තිත A 4 වාරයක් B තිත B. ඒතර ඔයගොල්ලෝ දන්නවා A තිත A කියන්නේ ඒකේ මාපාංකයේ වර්ගය. මේක සුළු කරාම 4 වාරයක් A තිත B. මෙතන එනවා 4 වාරයක් B ගේ මාපාංකයේ වර්ගය. ඕන් ඔහම ලියත හැකියි. අවබෝධයි නේද? එන ස්පෙෂල් නෝට් කියලා දාලා මෙහෙම ලියන්න. ගැටළු විසඳන විටදී පහත දැක්වෙන ප්‍රතිඵල ඊට වැදගත් වේ. පහත දැක්වෙන ප්‍රතිඵල ඊට වැදගත් වේ. පහත දැක්වෙන ප්‍රතිඵල ඊට වැදගත් වේ. මේක සටහන් කරන්න.
පුතේ ප්‍රශ්නාංක 32 ගමු. ප්‍රශ්නාංක 32. 32 ගානේ කොටස් කිහිපයක් තියෙනවා බලා ගන්න කට්ටිය හොඳට. පළවෙනි කොටස මම මේකේ ඒ දෛශිකය කියලා ගන්නම්. 4ක් i ඍණ 3යි ච සහ b දෛශිකය ගන්නවා ලැම්ඩා i ධන 2යි ච. පුතේ ලම්බක වෙනවලු ලැම්ඩා හොයන්නලු. ඔයාලට දැන් කියා දුන්නා දෛශික දෙකක් ලම්බක නම් තිත් ගුණිතය බිඳුවක් වෙනවා. එහෙනම් a තිත b සමානයි බිඳුව විය යුතුයි. ඇයි ඒගොල්ලෝ කියනවා ලම්බක වෙනවා කියලා හොඳේ. එහෙනම් a දෛශික කියන්නේ 4i ඍණ 3i ච තිත b දෛශික කියන්නේ ලැම්ඩා i ධන 2i ච. මෙහෙම වෙන්නේ පුතේ දැන් ij වලින් තිත් ගුණිත ගන්නකොට මතක දෙකම જાතින් විතරයි සුළු කරන්න ඕන. මෙතනින් එනවා 4i ලැම්ඩා. jj සුළු කරන්න ඍණ 6. 4i ලැම්ඩා සමානයි 6i ලැම්ඩා සමානයි දෙවරක් 3යි දෙවරක් 2යි. ඔය විදිහට එන්නේ. ඊළඟට දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ මම සිම්පල් a කියලා දෛශිකයක් ගන්නවා. 3i i ඍණ 2i ච. b කියලා දෛශිකයක් දීලා තියෙනවා. 2ක් i ධන ලැම්ඩා ච. සමාන්තර දෛශික දෙකක්ලු මුන් දෙන්න. ඒ කියන්නේ මෙහෙම සමාන්තර දෛශික දෙකක් කියලා කියනවා. සමාන්තර දෛශික දෙකක් නම් තියරියක් තියෙනවා a තිත b සමාන වෙනවා ab ගුණිතයට. ab කියලා කියන්නේ මාපාංක. සමාන්තර දෛශික දෙකක් නම්. ඔහම තියරි පොයින්ට් එකක් තියෙනවා. දැන් අපි ඕක සුළු කරන්න ඕන. මේ බලන්න සුළු කිරීම. a දෛශිකය කියන්නේ 3i ඍණ 2i ච තිත b දෛශිකය කියන්නේ 2i ධන ලැම්ඩා ච. ඒගේ මාපාංකය එන්න ඕන මෙතෙන්ට. මාපාංක ඇතුලේ 3i ඍණ 2i ච. මාපාංක ඇතුලේ 2i ධන ලැම්ඩා ච. තිත් ගුණිතය i සහ j වලින් තිත් ගුණිත ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා එකම જાතියෙන් විතරයි තිත් ගුණිතය සලකන්නේ. i වලින් එනවා පුතේ 6ක් jj වලින් එනවා ඍණ 2i ලැම්ඩා. මෙතන මාපාංක ගන්නකොට 3 වර්ග ධන ඍණ 2 වර්ගයේ වර්ගමූල. වැඩි කිරීම 2 වර්ග ධන ලැම්ඩා වර්ගයේ වර්ගමූල. ඔහම එන්නේ. ତොර මෙතන සුළු කරනකොට 6 ඍණ 2i ලැම්ඩා. මෙතන 4i 13ක් වෙනවා පුතේ මූල ඇතුලේ. 13i මෙතන පුතේ 4 ධන ලැම්ඩා වර්ග. ඕන් ඔහම එකක් එන්නේ. දැන් වර්ගමූල ගලවන්න අවශ්‍ය නිසා දෙපැත්ත වර්ග කරන්න. 6 ඍණ 2i ලැම්ඩාගේ මුළු වර්ගය සමානයි 13 වාරයක් 4 ධන ලැම්ඩා වර්ග. දැන් ෂේප් එකේ සුළු කරන්න ඕන. 6 වර්ගයක් වෙනවා 36යි. මේ දෙන වැඩි කරාම ඍණ 12 දෙකෙන් වැඩි කරාම ඍණ 24යි ලැම්ඩා. ධන 4යි ලැම්ඩා වර්ගය. 13න් වැඩි කරනකොට 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 4 1යි 5යි 52 ධන 13ක් ලැම්ඩා වර්ග. ඔහම එන්නේ. තේරුණාද? ඉතින් එහා පැත්තට දාන්න ඔක්කොම දැම්මහම එනවා 9යි ලැම්ඩා වර්ග ධන 24ක් ලැම්ඩා 52න් 36ක් අඩු වෙන්න ඕන. හොඳේ. 52 ඍණ 36 සමානයි බිඳුව. දැන් ඕක සුළු කරන්න ඕන ලැම්ඩාගේ වර්ග සමීකරණයක් ලැබෙනවා. මේ බලන්න පුතේ. 9යි ලැම්ඩා වර්ග ධන 24යි ලැම්ඩා මේක 6යි 12න් 6ක් 6යි 4 1යි 16යි ඍණ නෙමෙයි ධන 16යි සමානයි බිඳුව. මේක සුළු කරගන්නක් ගාලා
මෙතන දැන් ඊට පස්සේ මේක වර්ග සමීකරණය සාධක කරොත් 3 ලැම්ඩා ඍණ 4 මුළු වර්ගයක් ඔය එන්නේ. නේද? මේක ධන 4 දෙන්නේ එතකොට. ඕනේ. බලන්න එහෙම සුළු වෙන්නේ. එතකොට මෙතන එනවා ලැම්ඩා සමානයි ඍණ 4 බෙදීම 3යි. හදා ගන්න බදේ. දැන් බලන්න 34 වෙනි ගාන හදන හැටි. 34 වෙනි ගානේ කොටස් ටික බලා ගන්න. පළවෙනි කොටස මෙන්න මේ දෛශික දෙක ලම්බක බව පෙන්වන්නලු. එහෙනම් තිත්ගුණිතය පරීක්ෂා කළ යුතුයි. මෙන්න මේ දෙන්නගේ තිත්ගුණිතය බිඳු වුණොත් මේ දෙන්න ලම්බකයි කියලා තීරණය කරන්න පුළුවන්. එහෙනම් ප්‍රසාරණ ලියන්න. A තිතයේ ඍණ A තිත B ධන B තිතේ ඍණ B තිත B. එතකොට මෙතන න පුතේ A තිතේ කියන්නේ ඒකේ මාපාංකයේ වර්ගය. මුන් දෙන සමාන පද දෙක කැපෙනවා මේ. ධනයි ඍණයි කැපෙනවා. B ගේ මාපාංකයේ වර්ගය. ගානේ දෙනවා දරුවෝ A ගේ මාපාංකය සමානයි B ගේ මාපාංකය කියලා. නේද? එහෙනම් මෙන්න මේ දෙන්නගේ තිත්ගුණිතය සැලකුවාම මෙතන බිඳුවක් වෙනවා. ඒ කියන්නේ බිඳුව වෙනවා කියන්නේ මේ දෙන්න ලම්බක වෙනවා කියන එක. A ධන B දෛශිකය ලම්බක වෙනවා කාටද? A ඍණ B දෛශිකයට. අවබෝධයි නේද? හදාගමු එහෙනම්. පළවෙනි කොටසම හදාගන්න අඩුපාඩු. මේක දෙවෙනි කොටසට යන්. දෙවෙනි කොටස කියනවා පුතේ A ගේ මාපාංකය සමානයි B ගේ මාපාංකය සහ A ධන B මෙහෙම A තිත A ධන 2යි B සමානයි බිඳුව.
නම් A සහ B අතර කෝණය. A සහ B අතර කෝණය. ඕකනේ ප්‍රශ්නේ. එතකොට මුලින්ම මම ගන්න මෙන්න මේ උදව්ව. A තිත A ධන 2B සමානයි බිඳුව කියන එක. ලෙස ගනිමු. දැන් මේක සුළු කරමු තිත් ගුණිත A තිත A ධන 2 වාරයක් A තිත B. එතකොට මෙතන එනවා A තිත A කියන්නේ A ගේ මාපාංකයේ වර්ගය. 2 වාරයක් A තිත B. A සහ B අතර කෝණය හොයන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මොකක්ද? තිත් ගුණිතයේ මූලික අර්ථ දැක්වීම ලියන්න. එහෙනම් මෙතන A තිත B කියන එකට තිත් ගුණිතයේ මූලික අර්ථ දැක්වීම ලියනවා. A ගේ මාපාංග B ගේ මාපාංග cos θ. ඔන්න දෛශික දෙක අතර කෝණය එතනින් ආවා. දැන් එයාලා කියනවා මෙන්න මෙහෙම එකක්. මෙතන A ගේ මාපාංකය B ගේ මාපාංකයත් A ගේ මාපාංකයට සමානයි. නැවත වතාවක් A ගේ මාපාංකය cos θ සමානයි බිඳුව. එතකොට දරුවෝ A ගේ මාපාංකයේ වර්ගය දන 2 වාරයක් A ගේ මාපාංකයේ වර්ගය cos θ සමානයි බිඳුව. A ගේ මාපාංකයේ වර්ගය කැපිලා යනවා. කැපිලා යනවා. එකෙන් බෙදෙනවා. ඔන්න වැඩේ හරි. cos θ ඍණ භාගයයි. එහෙනම් θ 120යි නේද? θ 120යි. හදාගන්න. තුන්වෙනි කොටස බලන්න ගානේ A ධන B ගේ මාපාංකය සමානයි A ඍණ B ගේ මාපාංකය කියලා දෙනවා. මෙහෙම දීලා A සහ B අතර කෝණය සොයන්නලු. ඉතින් ඕගොල්ලෝ දන්නවා මෙහෙම කතාවක්. ඕනම කෙනෙක්ගේ මාපාංකයේ වර්ගය සමාන වෙනවා එයාගේ තිත් ගුණිතය කියන එක. එහෙනම් මේ දීපු උදව්ව මම පොඩ්ඩක් වෙනස් කරලා ගන්නවා දෙපැත්ත වර්ග කළා. දෙපැත්ත වර්ග කරනවා වැරද්දක් නැහැනේ. දැන් බලන්න මේ ඇතුලින් එක්කෙනාගේ මාපාංකයේ වර්ගය කියන්නේ ඕක දිගාරින්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තා A ධන B තිත A ධන B කියලා. ତොර මෙයාගේ මාපාංකයේ වර්ගය කියන එක දිගාරින්න පුළුවන් A ඍණ B තිත A ඍණ B කියලා. පැහැදිලිද? දැන් මේක අපිට මෙහෙම ලියත හැකියි. A තිත A A තිත B
බීතිතේ බීතිත බී සමානයි මේකත් ප්‍රසාරණය කරන්න. ඒතිතේ ඍණ ඒතිත බී ඍණ බීතිතේ ධන බීතිත බී. ඔහම එන්නේ. දැන් සුළු කරමු මේ විදිහට. මෙතන එනවා ඒගේ මාපාංකේ වර්ගයක්. මෙතන එනවා මුන් දෙන එකතු වෙනවා මේ එකම જાතියේ. දෙක වාරයක් ඒතිත බී. මෙතන එනවා බීගේ මාපාංකේ වර්ගයක්. මෙතන එනවා දරුවෝ ඒගේ මාපාංකේ වර්ගයක්. මුන් දෙන එකතු වෙනවා ඍණ දෙක වාරයක් ඒතිත බී. මෙතන එනවා බීගේ මාපාංකයේ වර්ගයක්. දැක්කද? දැන් ඔයගොල්ලෝ දන්නවා සමාන පද දෙපැත්තේ අයින් කරද හැකිනේ. මෙයාට මෙයා අවුට් මෙයාට මෙයා අවුට්. මූව ගෙමු මෙහෙට. ඒතර ඒකත් ධන වෙනවා. ඒතර ඔක්කොම 4 වාරයක් ඒතිත බී වෙනවා. සමානයි බිඳුව. පැහැදිලිද? ඊළඟට ඊට පස්සේ අපි මෙහෙම සුළු කරන්නේ. ඔන්න 4ෙන් බෙදනවා. 4ෙන් බෙදුවාම එනවා ඒතිත බී සමාන බිඳුවයි කියලා. ආයිතින් කියන්නේ ඔගේ ඒතිත බී බිඳුව නම් ඒ සහ බී අතර කෝණය මොකද්ද? ඒ ලම්බක වෙනව කාටද? බීට. දැක්ක නේද? කෝණය අංශක 90යි. ඒ සහ බී අතර කෝණය. ලකුණු කරගන්න 34 ගාන හරි නේද එතකොට?
අපි හදමු 33 වෙනි ගාන දැන්. 33 වෙනි ගාන ඔයාලට දෙන්නේ පුතේ රොම්බසයක් සම්බන්ධව. ඔයා මුලින්ම රොම්බසය ඇඳ ගන්න ඕන. අපි මෙහෙම රොම්බසයක් ඇඳමු. මෙතෙන් රොම්බසය. මේක O A මෙතන B කියලා දාන්න මේක C. එතකොට OACB කියන්නේ රොම්බසයක්. ඔයා දන්නව රොම්බසයක පාද හතර දිගින් සමානයි කියන කතාව දන්නව නේද? එතකොට මේ පාදයට දාගන්න දෛශිකයක් සිම්පල් A කියලා. මේ පාදයට දාගන්න දෛශිකයක් B කියලා. පැහැදිලිද? එතකොට මම ලියන විස්තරයක්. OACB රොම්බසයක් නිසා පැහැදිලිවම දන්නවා දරුවෝ OA සමාන වෙන OB ට විය යුතුයි. ඒතර දෛශික වලින් කිව්වොත් මොකක්ද එන්නේ? OA සමාන OB කියන්නේ මෙතන ඉන්න දෛශිකයේ මාපාංකය OB මත ඉන්න දෛශිකයේ මාපාංකයට සමානයි. නේද? අයි පුතේ මේකේ දිග කියන්නේ මේ දෛශිකයේ මාපාංකය. මෙයාගේ දිග කියලා කියන්නේ මෙතන ඉන්න දෛශිකයේ මාපාංකය. ඒතර මේ මාපාංක දෙක සමාන වෙනවා. දැන් ඔයාලට කියන්නේ මේ රොම්බසයේ විකර්ණ ලම්බක බව තිත්ගුණිතය ඇසුරෙන් පෙන්වන්න. විකර්ණ එක විකර්ණයක් තමයි OC කියන්නේ. එතකොට OC දෛශිකයක් කොහොම දාගන්න? ඇයි දන්නවද හේතුව? හේතුව මම කියන්නම් ඔයාලට. විකර්ණ ලම්බක වෙනවා කියලා ඔප්පු කරන්න ඕන. මේ විකර්ණ දෙක ලම්බක වෙනවා කියලා ඔප්පු කරන්න නම් මතක් කරගන්න මම උගන්වපු තියරි පොයින්ට් එක. විකර්ණ දෙක කියන්නේ කිසියම් සරල රේඛා දෙකක්. එහෙනම් කිසියම් සරල රේඛා දෙකක් දෛශික වලින් ලම්බක වෙනවා කියලා ඔප්පු කරන්න නම් මොකක්ද මම කරන්න කිව්වේ? මම කරන්න කිව්වේ ඒ සරල රේඛා දෙක මත දෛශික දෙකක් දාලා ඒගොල්ලන්ගේ තිත්ගුණිතය බිඳුවක් වෙනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕන. එහෙනම් මට මේ දෙන්න ලම්බක වෙනවා කියලා ඔප්පු කරන්න ඕන නිසා OC දෛශිකයයි මං AB දෛශිකය කොහොම දාගන්නවා? දාලා මේ දෙන්නගේ තිත්ගුණිතය පරීක්ෂා කරනවා. පරීක්ෂා කළා තිත්ගුණිතේ බිඳුවක් වෙනවද කියලා බලනවා. තිත්ගුණිතේ බිඳුවක් වුණොත් මුන් දෙන්න ලම්බකයි කියලා තීරණයක් ගන්න පුළුවන්. එතකොට මෙහෙමයි ගාන හැදෙන්නේ. දැන් OC දෛශිකය හොයන්න ඕන. OC දෛශිකය හොයන්න ඕන. OC කියන්නේ O වල ඉඳලා A ට ගියා, A වල ඉඳලා C ට ගියා. මේකේ A දෛශිකය AC දෛශිකේ කාට සමානද? B දෛශිකයට සමාන වෙනවා. ඔන්න A දන B. OC දෛශිකය හොයාගත්තා. ওই විදිහටම හොයාගන්න ඕනේ AB දෛශිකය. AB දෛශිකයේ සමානයි A වල ඉඳලා O ට ගියා, O වල ඉඳලා B ට ගියා. මේක ඍණ A, මේක ධන B, මේක B ඍණ A. පැහැදිලිද? තේරුණාද කියන දේ? දැන් විකර්ණ ලම්බකයි කියලා පෙන්වන්න තියෙන. ඔන්න මේ දෙක හොයාගත්තා. මුන් දෙන්න හොයාගත්තා නම් මේ සරල රේඛා දෙක ලම්බකයි කියලා පෙන්වන්න නම් තිත්ගුණිතය පරීක්ෂා කරන්න වෙනවා. එහෙනම් ඉවිත කරමු. AB තිත OC කියලා ගමු. B ඍණ A තිත B ධන A කියලා ගමුකෝ. B ධන A. දැන් බලන්න තිත්ගුණිතේ B තිත B ධන B තිත A. මේ දෙන වැඩි කරන ඍණ A තිත B ඍණ A තිත A. එතකොට මෙතන නම් B ගේ මාපාංකයේ වර්ගය මේ කැපෙන මුන් දෙන්න. ඍණ A ගේ මාපාංකයේ වර්ගය. පුතේ A ගේ මාපාංකයයි B ගේ මාපාංකයයි සමානයි. මෙන්න රොම්බසයක් නිසා පාද දිගින් සමානයිනේ නේද? මුන් දෙන්නගේ මාපාංක සමානයි. එතන මෙතෙන්ට ආවට පස්සේ AB දෛශිකයේ තිත OC දෛශිකය සමානයි. මාපාංක දෙක සමාන නිසා මෙතන බිඳුවක් වෙනවා. එතකොට අපි කියනවා AB දෛශිකය ලම්බක වෙනවා කාටද? OC දෛශිකයට.
එතන OC විකර්ණය ලම්බකයි AB විකර්ණයට. අවබෝධයි නේද? එන රූප සටහන අදින්. රූප සටහන ඉඳලා පටන් ගන්න. මේ ගානට දාලා පස්සේ අපි නෝට් එකක් දාගමු. ඉස්සලාම ගාන හදාගන්න අපි ලියමු දෙක්කෝ. එක ඉස්සලාම පොඩි නෝට් එකක් දාගමුද? රූපය අඳින්න මම වෙලාව දෙන්න. සයිඩ් එකේ ලියන්න දරුවක් දාලා. මෙවැනි ගැටලුවකදී ඔබ විසින් කළ යුතු වන්නේ රොම්බසේ බද්ධ පාද යුගලයකට දෛශික දෙකක් යොදාගෙන රොම්බසේ බද්ධ පාද යුගලයකට දෛශික දෙකක් යොදාගෙන එම දෛශික ඇසුරින් ලම්බක බව පෙන්වීමට ඇති සරල රේඛා දෙකේ දෛශික සොයාගෙන ලම්බක බව පෙන්වීමට ඇති සරල රේඛා දෙකේ දෛශික දෙක සොයාගෙන පහත දැක්වෙන පරිදි සුළු කිරීමයි. ලිව්ව නේද? පුතේ එන රූපය ඇඳලා මෙන්න වැඩ පටන් ගන්න ලියන්න.
දෙවෙනි කොටස බලන්න එකේ 33 වෙනි ගානේ දෙවෙනි කොටස ත්‍රිකෝණයක් දෙනවා දරුවෝ මේ විදියට A ඍණ 1 2 B 2,0 C 1,5 BAC කෝණයනේ BAC කෝණය මෙන්න මේ කෝණය අහනවා මේ කෝණය එහෙනම් පුතේ මෙහෙම දෙයක් කරන්න දෙන්නේ මේ දෛශික දෙක අතර මෙන්න මේ දෙන්න අතර කෝණය හොයනවා නම් මෙන්න මේ දෛශික දෙක හොයන්න ඕන CA දෛශිකය හොයාගන්න ඕන මෙහෙම විහිදෙන්න ඕන හොඳේ CB දෛශිකය හොයාගන්න ඕන හොයාගෙන ඊට පස්සේ මේ දෙන්න අතර අපිට කෝණය හොයාගන්න පුළුවන් වෙනවා දැන් මොකක්ද දන්නවද කරන්නේ දැන් කරන්නේ ඒකේ කණ්ඩාංක දන්නවනේ ඍණ 1 2 කියලා ඒතර ඒක දිහා බලාගෙන ඒකේ පිහිටුම් දෛශිකය ලියත හැකි සිම්පල් ඒ ඍණ I ධන 2යි j ඇයි වාට මං ඉගෙනුවා කණ්ඩාංකයක් දන්නවනම් ඒක දිහා බලාගෙන පිහිටුම් දෛශිකය ලියන හැටි ඊට පස්සේ b ගේ කණ්ඩාංකය ලියනවා 2,0 එතකොට b ගේ පිහිටුම් දෛශිකය 2i ධන 0j 2i ධන 0j ඊට පස්සේ c ගේ කණ්ඩාංකය දන්නවා c ගේ කණ්ඩාංකය 1,5 තොර c ගේ පිහිටුම් දෛශිකය එනවා i ධන 5j අවබෝධයිද දැන් වැඩේ තියෙන්නේ CA දෛශිකයයි CB දෛශිකය හොයන්න ඕන එහෙනම් උතෙන්ට ආවට පස්සේ අපි හොයනවා CB දෛශිකය B ගෙන් C අඩු කරන්න ඕන එකපාර ගන්න පුළුවන් විදියක් වඩා මම ඉගෙනනවා ඒතර B දෛශිකය කියන්නේ 2i ධන 0j අඩු කරන්න ඕන C දෛශිකය i ධන 5j සුළු කරාම i ඍණ 5j කියලා එනවා මේක තමයි CB දෛශිකය කියන්නේ තේරුම් ගත්තද ඊළඟ පුතේ CA දෛශිකය හොයන්න ඕන එහෙනම් A ගේ පිහිටුම් දෛශිකයෙන් C ගේ පිහිටුම් දෛශිකය අඩු කරන්න ඕන ඒ කියන්නේ මෙයාගේ පිහිටුම් දෛශිකය අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ ඒ විදිහට ඒතකොට A කියලා කියන්නේ ඍණ I ධන 2j අඩු කරන්න ඕන C i ධන 5j සුළු කරනකොට එනවා ඍණ 2යි ඍණ 3j මේක CA දෛශිකය උදේ මුන් දෙන්න අතර කෝණය හොයන්න නම් අර තිත්ගුණිතයේ අර්ථ දැක්වීම පාවිච්චි කරන්න වෙනවා කෝණය ඇසුරින් තිත්ගුණිතයේ අර්ථ දැක්වීම ගන්නකොට ඒගේ A තිත B සමාන ඒගේ මාපාංග B ගේ මාපාංග cos θ අන්නේ සූත්‍රය cos θ සූත්‍රය එන විදිහට ගන්න වෙනවා එහෙනම් මේ බලන්න θ සෙවීම CA දෛශිකය තිත CB දෛශිකය සමානයි CA දෛශිකයේ මාපාංක CB දෛශිකයේ මාපාංග cos θ එතකොට දරුවෝ CA දෛශිකය කියන්නේ ඍණ 2යි ඍණ 3යි j තිත CB දෛශිකය කියන්නේ i ඍණ 5යි j එතන මෙතන ඍණ 2යි ඍණ 3යි j මාපාංක i ඍණ 5යි j cos θ දැස්සලු කරමු තිත්ගුණිතය ගන්නකොට i සහ j වලින් තිත්ගුණිතය ගන්නකොට එකම જાතියෙන් විතරයි උත්තර එන්නේ මුන් දෙන වැඩි කරාම එනවා ඍණ 2ක් මුන් දෙන වැඩි කරාම එනවා ධන 15ක් මෙයාගේ මාපාංක එනවා ඍණ 2 වර්ගය ධන ඍණ 3 වර්ගයේ වර්ගමූල වැඩි කිරීම 1 වර්ග ධන ඍණ 5 වර්ගයේ වර්ගමූල cos θ මෙතන සුළු කරාම එනවා පුතේ 13ක් මෙතන සුළු කරාම එනවා පුතේ මූල 13ක්
මෙතන සුළු කරාම එනවා 25යි 26ක්. මූල 26ක් cos θ. පැහැදිලිද? ඉන් පස්සේ මූල 13න් බෙදන්න මේ මූල 13න් කැපෙනවා. එතකොට මේක මූල 13යි මූල 26 cos θ. තව පොඩ්ඩයි සුළු වෙන තියෙන්නේ. 26 කියන්නේ 13 වරක් 2 කියලා ගත හැකියි. මූල 13 මෙතන එනවා 13 වැඩි කිරීම 2 cos θ. අන්න දැන් ලස්සනට මූල 13ට මූල 13 කැපිලා cos θ වලට උත්තරයක් එනවා පුතේ එකයට මූල 2යි කියලා. අන්න θ කෝණේ 45යි කියලා එනවා. දැක්ක නේද වැඩේ? θ කෝණේ 45යි. එහෙනම් රූපය අඳින්න ලස්සනට පටන් ගන්න වැඩේ.
2011 විභාග ගාන හදමු. පුතේ 2011 විභාග ගාන මේ හදන්නේ දෛශික වලින් ආපු ගණන් භාගය කෙටි ප්‍රශ්න නෙවෙයි ලොකු ගාන. A සහ B දෛශික දෙකක් අතර තිත්ගුණිත A තිත B අර්ථ දක්වන්න. පුතේ තීරිකයල බලවන්නේ A තිත B කියන්නේ A ගේ මාපාංක B ගේ මාපාංක cos θ. රූපය ඇඳලා ලස්සන විස්තර ලියලා කරන්න ඕන. හොඳේ. ඊට පස්සේ උදව්වක් දෙනවා. A ධන B තිත C ධන D මෙන්න මේ විදිහට ගුණිතය ගන්න පුළුවන් කියලා. ඒක වාට සාමාන්‍ය දෙයක්. මෙන්න පළවෙනි කොටස මෙහෙම. A ධන B ගේ මාපාංකයේ වර්ගය සමානයි A ගේ මාපාංකයේ වර්ගය දෙක වාරයක් A තිත B B ගේ මාපාංකයේ වර්ගයේ බව මේක ඔප්පු කරන්නලු. ඉතින් මේක ඔප්පු කරන්න ඕගොල්ලෝ දන්නවනේ. කොහොමද ගන්නෙ? මේක ඔප්පු කරන්නේ ඕනම දෛශිකයක මාපාංකයේ වර්ගය කියන්නේ ඇතුළින් එක්කෙනාගේ තිත්ගුණිතය. A ධන B තිත A ධන B මේවා අපි තියරි වලට ඉගෙන ගත්තා. දැන් සාමාන්‍ය විදිහට වරහන් ප්‍රසාරණය කරන්න. A තිත A ධන A තිත B A තිත B B තිත A B තිත A B තිත B B තිත B ඉන් පස්සේ A ගේ මාපාංකයේ වර්ගය මුන් දෙන එකතු කරාම දෙක වාරයක් A තිත B නේ. ඇයි මේ සමාන පද දෙකක් නේ මා තිත්ගුණිතයේදී දෙපැත්ත මාරුවන ප්‍රශ්නයක් නැහැ. න්‍යායදේශ නියමයේ පිළිපදි. එහෙනම් මෙතන නම් B ගේ මාපාංකයේ වර්ගය. දැක්කද? වැඩේ හරිනේ. ඔප්පු කරා. දෙවෙනි කොටස කියනවා A ඍණ B ගේ මාපාංකයේ වර්ගයත් ලියා දක්වන්නලු. ඉතින් දෙවෙනි කොටස මෙහෙම එන්නේ A ඍණ B ගේ මාපාංකයේ වර්ගය අනුරූප ප්‍රකාශනයක්. ඉතින් ඕන දෙගෑරලම ගමුකෝ. තිත A ඍණ B. තොර මෙතන එනවා A තිත A ඍණ A තිත B ඍණ B තිත A ධන B තිත B. දැන් මේක සුළු කරාම A ගේ මාපාංකයේ වර්ගය මුන් දෙන සුළු කරාම දෙගුණයක් A තිත B. මෙතන එනවා B තිත B කියන්නේ B ගේ මාපාංකයේ වර්ගය. ඒක තියරි නේද? අපි දන්නවා ඒවා. ඔහම සටහන් කරගන්න. ඔන්න කොටස් දෙකක් හරි. තුන්වෙනි කොටස කියනවා A ධන B ගේ මාපාංකයේ වර්ගය සමානයි A ඍණ B ගේ මාපාංකයේ වර්ගය නම් A තිත B බිඳුවක් බව. මෙන්න තුන්වෙනි කොටස. A ධන B ගේ මාපාංකයේ වර්ගය සමානයි A ඍණ B ගේ මාපාංකයේ වර්ගය කියලා ඒගොල්ලෝ දෙනවා. ඒතර මේක ලියත හැකි මෙහෙම. A ගේ මාපාංකයේ වර්ගය ධන දෙක වාර A තිත B මෙතන B ගේ මාපාංකයේ වර්ගය මෙතන A ගේ මාපාංකයේ වර්ගය ඍණ දෙක වාරයක් A තිත B B ගේ මාපාංකයේ වර්ගය කැපෙනව නේද? සමාන පද මේ දෙන්නට ගැලපෙන පද දෙකක් මේ දෙපැත්තේ තියෙනවා. අන්න දැක්කද? මුව ගෙන්න මෙහෙට දෙක වාරයක් A තිත B ධන දෙක වාරයක් A තිත B සමානයි බිඳුව. මේ දෙන්න එකතු වෙනවානේ. මේ දෙන්න එකතු වුනහම එනවා පුතේ මේ විදිහට. හතර වාරයක් A තිත B සමානයි බිඳුව. හතරෙන් බෙදන්න. එන A තිත B සමානයි බිඳුවයි කියලා එනවා. එනයින් සමාන්තර රාශියක විකර්ණ සමාන නම් විකර්ණ සමානයි කියලා දෙනවා. ඒ ඍජු කෝණාශ්‍රයක් බව පෙන්වන්න. ඒක අපි ඊට පස්සේ කරමු. මේක ඉවර කරන්න. පටන් ගන්න මෙතෙන් දල් ලියන්න 2011 විභාග ගන්න.
බලන්න පුතේ. එනයින් සමාන්තරාශ්‍රය විකර්ණ දිගින් සමාන නම් ඒ ඍජු කෝණාශ්‍රයක් බව පෙන්වන්න. ඒතර සමාන්තරාශ්‍රයක් අඳින්න වෙනවා. මේ ගානේ 4 වෙනි කොටස සමාන්තරාශ්‍රයක් අඳිමු ඔහොම. මේක නම් කරමු A B C D. සමාන්තරාශ්‍රයේ විකර්ණ සමාන නම් ඍජු කෝණාශ්‍රය. විකර්ණ සමානයිලු. ඒතර එක විකර්ණයක් කවුද? AC. අනිත් එක්කෙනා ඔක BD. ඒගොල්ලෝ පැහැදිලිව කියනවා සමාන්තරාශ්‍රයේ විකර්ණ සමානයි කියන්නේ AC දිග සමානයිලු BD ට. නම් මේ ඍජු කෝණාශ්‍රයක් බව පෙන්වන්න තියෙනවා. ඕකනේ ප්‍රශ්නේ. මේ වගේ වෙලාවකදී ඔයා මෙහෙම කරන්න. බද්ධ පාද දෙකකට දාගන්න දෛශිකයක්. මේ පාදෙට දාන්න සිම්පල් A දෛශිකය. මේ පැත්තට දාගන්න B දෛශිකය. පැහැදිලිනේ? දැන් උදව්ව කරන්නේ විකර්ණ දෙකෙන් සමානයි කියලානේ. ඒතර විකර්ණ දෙකේ දෛශික අපි දන්නේ නැහනේ. ඇයි අපි දෛශික ගැන හිතන්න ඕන? අපි දෛශික ගැන හිතන්න ඕන. ඉතින් මේක දෛශික ගානක් නේ. ඒතර දෛශික කලවම් කරගෙන තමයි හදන්න වෙන්නේ. ඒතර මේ විකර්ණ දෙක ගැන කතාවක් කියනවා නම් අපි දැනගන්න ඕන ටක් ගාලා විකර්ණ දෙකේ දෛශික නැත්තම් ඒව හොයාගන්න. අන්න එහෙමයි හිතන්නේ. එතකොට මම මෙන්න මේ AC දෛශිකය ලකුණු කරගන්නවා. ඒ වගේම BD දෛශිකය ලකුණු කරගන්නවා. මුන් දෙන්න හොයාගන්න වෙනවා ඉතින්. ඒක අපි හිතන්නේ ඇයි? විකර්ණ දෙකෙන් සමානයි කියනවා. එහෙනම් විකර්ණ දෙකේ දෛශික දන්නේ නැත්නම් විකර්ණ දෙකේ දෛශික හොයාගන්න ඕන ඔක්කොම ඉස්සෙල්ලා. එතකොට මම මේ රූප සරණට යනවා. මේ රූප සරණත් එක්ක මම මේක වැඩේ කරනවා. දැන් AC දෛශිකයේ සමානයි AB ධන BC. එතකොට මෙයා A සමාන්තරාශ්‍රයක් නිසා BC දෛශිකය AD දෛශිකයට සමානයි. එතකොට මේකව Aද කියලා දැම්මා මේකව B කියලා දැම්මා. ඔන්න අපි AC හෙව්වා. පැහැදිලිද? ඊළඟට අපි හොයාගන්න ඕන BD දෛශිකය. BD දෛශිකය හොයාගන්න සිද්ධ වෙනවා. BD දෛශිකය සමානයි B වල ඉඳලා A ට ගියා A වල ඉඳලා D ට ගියා. එතකොට BD දෛශිකය සමානයි මේක ඍණ A ධන B. මෙතන B ඍණ A කියලා. ඒකත් හරි වැඩේ. දැන් මේගොල්ලෝ කියන මේ විකර්ණ දිගින් සමානයි. ඉතින් විකර්ණ දිගින් සමානයි කිව්වහම මෙයාගේ මාපාංකයයි මෙයාගේ මාපාංකය සමාන වෙන්න ඕන. ඇයි? විකර්ණය කියන්නේ සරල රේඛාවක්. ඒ සරල රේඛාවේ දිග කියන්නේ එම දෛශිකයේ මාපාංකය. ඒතර දැන් මම ගන්න මේ තර්කය. AC සමානයි BD නිසා ඒක දීලා තියෙන්නේ හොඳේ. මේක මං ගත් එකක් නෙමෙයි ඒගොල්ලෝ දෙනවා. එහෙනම් AC දෛශිකයේ මාපාංකය සමාන වෙන්න ඕන BD දෛශිකයේ මාපාංකය. ඉතින් AC දෛශිකයේ මාපාංකය දන්නවා. A ධන B ගේ මාපාංකය මේක B ඍණ A ගේ මාපාංකය. ඉතින් ඕගොල්ලෝ දන්නවා මාපාංකය ඇතුලේ හොඳේ මාපාංකය ඇතුලේ B ඍණ A වුණත් A ඍණ B මාරු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඒ නිසා දරුවෝ A ධන B ගේ මාපාංකය සමානයි A ඍණ B ගේ මාපාංකය. ඉතින් අපි එනයින් කියලා තිබුණේ. ඒ කියන්නේ ගාන. දැන් මේක දුන්නේ ගානේ මුල් කොටස ඇසුරින් හදන්න. මොකද එනයින් කියලා සම්බන්ධයක් තිබුණා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ දෙන්න මෙහෙම වුණොත් ඕගොල්ලෝ කලින් සුළු කරා I සුළු කරන්න අවශ්‍ය නැහැ. ලැබෙනවා A තිත B බිඳුවක් කියලා. බිඳුව බව ලැබේ. ඒක කලේ කලින් ගානේ උඩ කොටස් දිහා බලන්න. මේ දෙන්නගේ මාපාංග සමාන වුණොත් A තිත B බිඳුවක් වෙනවා. පුතේ තිත් ගුණිතේ බිඳුවයි කියන්නේ A දෛශිකයයි B දෛශිකයයි ලම්බකයි කියන එකනේ.
එම නිසා ඒ දෛශිකය ලම්බක වෙනවා B දෛශිකයට. ඒතර අපි කියනවා A දෛශිකය නිරූපණය කරන්නේ AB පාදය ලම්බකයි AD පාදයට. නිසා මෙම සමාන්තරාශ්‍රය ඍජු කෝණාශ්‍රයක් වෙනවා. නේද? ඍජු කෝණාශ්‍රයක් වේ. ඍජු කෝණාශ්‍රයක් වෙනවා. ඔන්න ගාන සම්පූර්ණ කරා. උදේ රූපය අඳින් පටන් ගන්න 4 වෙනි කොටස අන්තිම